समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අපි හැමෝටම වමනා කරලා තියෙන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය පිළිසරණ හදා ගන්නටයි. ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ අපට මගහැරුණොත්, ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපට පිළිසරණ මගහැරිලා ගියොත්, ඒ පිළිසරණ මගහැරිච්ච තැනක අපට විශාල අවදානමක් තියෙනවා. ඒ අවදානම අපි ධර්මයෙන්මයි දැනගත්තේ. ස්වකීය බහානයක් විදියට අපි තුලින් දැනගත්ත දෙයක් නෙමෙයි. මේක අවදානම් සහිත බව අපි බුදුරජාණන් වහන්සේගෙන් දැනගත්තේ. බුදුරජාණන් වහන්සේ මතු කරපු කාරණය තුලින් අපි ඒක දැනගත්තේ. එතකොට මේ අවදානම කියන ස්වභාවයෙන් නිදහස් වීම පිණිස උන්වහන්සේ අපට බොහෝම ලස්සනට මේ අවදානමින් ගැලවෙන විදිය, මේ අවදානමින් නිදහස් වෙන විදිය ඉතාම පැහැදිලිව පෙන්නලා දුන්නා. ඒකට බුදුරජාණන් වහන්සේ ලෝකේ ගොඩාක් ඉගැන්වීම් වල නැති දෙයක් අපට කියලා දුන්නා. මේ හිත නොඑක් ආකාරයෙන් තමන්ව කලඹනකොට හිතින් නොකැළඹී ඉන්න නම්, හිතින් නිවෙන්න නම්, හිතට විපිලිසර වෙන්න නොදී හිත දමනය කර ගැනීම පිණිස ඍජු මාර්ගයක් අවශ්‍යයි. ඒකට අදාළ වටපිටාව හදාගන්න තමයි සීලය වගේ දේවල් වලින් තව දුරටත් උපකාරය හදලා දෙන්නේ. මොකද කයේ සංසිඳීමත් හිතේ සංසිඳීමට බලපානවා. කය බොහෝම උද්වේගකාරී විදියට චර්යා ගොඩ නැගෙන තැනක හිත සංසිඳුව ගන්න බෑ. ඒ නිසා හිත සංසිඳුව ගන්නවා නම් මේ කායිකව ඇති වෙන කැළඹීමත් යම් තාක් දුරට සමනය කර ගනිමින් තමයි ඉදිරියට දියුණු කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා සම්මා සමාධිය කියලා ස්වභාවයක්. සමාධිය කියන එක ඕනෑම ඇතැම් ඉගැන්වීම් වල තියෙන පුළුවන්. හැබැයි අද නම් ওই ගොඩක් ඉගැන්වීම් වල සමාධිය ගැන කතාවක්වත් නැහැ. මැවුම්වාදේ කොහොමත් සමාධියක් ගැන කතා කරන්නේ. ඇයි ඒගොල්ලෝ හිත නිවා ගන්න එකට වඩා දෙවියොත් එක්ක ඇති වෙච්ච sannivedanayak ගැන නේ ඒගොල්ලෝ කතා කරන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට හිත ගැන කතාන්දරයක් ඒගොල්ලන්ට ඇත්තේ නැහැ. හිතේ කතාව ගැන ඒගොල්ලන්ට විශේෂ අවධානයකුත් නැහැ. එතකොට මේ සමාධිය කියන ස්වභාවය ಭಾರತයේ ඕනෑ තරම් තිබුණා. ශ්‍රමණ කණ්ඩායම් අතර සමාධිය දියුණු කරපු තාපසවරු පළවෙනි ධ්‍යානයට ගියාය, දෙවෙනි ධ්‍යානයට ගියාය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, අරූපාවචර ධ්‍යාන මේවා උපදවාගත් අය ඕනෑ තරම් හිටියා. නමුත් ඒවා අතරින් බුදුදහම බෝධිසත්වවරයෙක් විදිහට භාග්‍යවතුන් වහන්සේ ඒවා ගිහින් ඒ අය ළඟ ඉඳලා ඒ අය කරන විදියට ක්‍රියාත්මක වෙමින් ඒ අය අනුගමනය කරන දේවල් අනුගමනය කොට කරලා බැලුවා මේ වැඩේ. එතකොට එහෙම කරලා බලනකොට ඒ කරලා බලන උන්වහන්සේට පෙනුනේ නැහැ මේ වැඩපිළිවෙල ස්ථාවර විකල්පයක් විදිහට.
උන්වහන්සේ ඒවා දියුණු කරගෙන ඔවුන්ගේ ඉලක්කය කරා යන විදිහ ගැනත් ඉලක්කය ගැනත් උන්වහන්සේට සෑහෙන අවබෝධයක් තිබුණා. ඒවට උන්වහන්සේ ගරහා කළෙත් නෑ. සමහර අය උන්වහන්සේත් එක්ක Tamanගේ ගෝල පිරිස පවා බෙදා ගන්න කතා කරන්නේ ඒකයි. ඔබ වහන්සේත් ඉන්න දැන් ඔය උද්දකරාම්පුත්ත වගේ අය පවා අලාර කාලම වගේ අය පවා යෝජනා කරනවා. ඔබ දෙන්නට හරි සමානයි. අපි දෙන්නගේම ආධ්‍යාත්මික ප්‍රවේශය එක සමානයි. ඔබයි මායි අතර වෙනසක් නැහැ. ඒ නිසා මේ පිරිස දෙකට බෙදාගමු අපි. මේ පිරිස දෙකට බෙදාගෙන ඔබත් කොටසක් පරිහරණය කරන්න, මමත් කොටසක් පරිහරණය කරන්න. මමත් කොටසක් පරිහරණය කරන්න. ඒ කියන්නේ අපි බෙදාගෙන පරිහරණය කරමු කියලා කතා කළා. නමුත් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ඒකට බෝධිසත්වවරයෙක් විදියට එකඟතාවයේ පළ කළේ නැහැ. උන්වහන්සේට උවමනා වුණේ ඊට වඩා සත්‍යයක් හොයාගෙන යන්න. ඒතර සමාධිය කියන ස්වභාවය උන්වහන්සේ අත්දැක්කා බෝධිසත්වයෙක් විදියට, බෝධිසත්වවරයෙක් විදියට දුෂ්කර ක්‍රියාවේදීම, දුෂ්කර ක්‍රියාවට පෙරදීම. ඇත්තටම දුෂ්කර ක්‍රියාව තමයි අවුරුදු 6ක කාලය. නමුත් දුර්ගේශ්වරී වලට ගියපු කාලේම විවිධ ගුරුවරු ළඟදී උන්වහන්සේ බඳු අත්දැකීම් වලට පිවිසුණා. ඊතා දීර්ඝායුෂ අපේක්ෂාවක් ඇති තැන් ගැන උන්වහන්සේ දැනන් හිටියා. එවැනි බඹලොව බ්‍රහ්ම තල ගැන උන්වහන්සේ බුදු වෙන්න කලින්ම දැනන් හිටියා. උන්වහන්සේ බඳු ධ්‍යාන හොඳට පුහුණු කරගත්ත කෙනෙක්. ඒක මහාරුමිකුත් නෙමෙයි. මොකද උන්වහන්සේගේ සාංශාරික ගුණධර්ම දිහා බැලුවට පස්සේ මේ ධ්‍යානයක් උපදවා ගන්නවා කියන්නේ හරිම සරල දෙයක් උන්වහන්සේට. ඉතින් මේ විදියට අනුගමනය කරපු මේ වැඩපිළිවෙල තුල පින්වත්නි උන්වහන්සේ දැනගත්ත මේ සමාධිය ආර්ය නෑ. මේ උපදුණු සමාධිය ආර්ය නෑ. ඒ නිසා මම ආර්ය සමාධියක් යම් දවසක ප්‍රතිවේද කරගන්නම අවශ්‍යයි. ඒ ආර්ය සමාධිය ප්‍රතිවේද කරගත්තා කියලා කියන්නේ මේ ආර්ය සමාධිය කියන්නේ නිවනට බර සමාධිය. නිවන පෙන්නන සමාධිය. නිවන කුළු ගැන්විච්ච සමාධිය කියන එක තමයි ආර්ය සමාධිය කියන එකෙන් හැඟවෙන්නේ. ආර්ය සමාධිය වෙනුවෙන් උන්වහන්සේ ගොඩක් දේවල් සැලසුම් කළා. උන්වහන්සේ ආර්ය සමාධිය හොයාගත්තා. එතකොට මේ උපදවාගත යුතු බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළා පංචඥානිකෝ සම්මා සමාධි කියලා ස්වභාවයක් අපිට පෙන්වනවා. ඒ කියන්නේ මේ ඥාන පහකින් සමන්නාගත වූ සමාධිය තමයි මේ මහත්ඵල මහානිසංස වෙන්නේ. මොකක්ද ඒ බඳු සමාධිය? පච්චුප්පන්න සුකෝචේව ආයතින්ච සුඛ විපාකෝති පච්චුප්පන්නංච ඥානං uppajjati අයං සමාධි අරියෝ නිරාමිසෝති. උන්වහන්සේ මතු කරනවා මේ සමාධියක් තියෙනවා. ඒ සමාධිය ආර්යයි නිරාමිසයි කියන නුවණ සහිතව ඒ සමාධිය දියුණු කරගෙන යන්න ඕන. ඒ ආර්ය ස්වභාවයට බර වෙන්නත් ඕන, ඒක නිරාමිස වෙන්නත් ඕන. එතකොට මේ නිරාමිසයට බර සමාධිය තමයි බුදුරජාණන් වහන්සේ දියුණු කළ යුතුයි කියලා අපිට පැහැදිලි කළේ. ඊළඟට තවත් සමාධියක් තියෙනවා මේ ලාමක නොවන සත්පුරුෂයා විසින් ඥානවන්තයා විසින් ප්‍රශංසා කරන තමා තුළම උපදින සමාධිය. ඒක ලාමක නෑ. ওই රූපාවචර බඹලෝ යන්න බලාගෙන අරූපාවචර බඹලෝ යන්න බලාගෙන සමාධිය දියුණු නොකළ යුතුයි කියන එකයි මේ කියන්නේ. ලාමක අරමුණු නෑ ඒ සමාධිය තුල. දිබ්බ චක්කු ඥානෙ උපදව ගන්න ඕන. ඊට පස්සේ මේ එතකොට ඒ දිබ්බ චක්කු ඥානෙ තුලින් මිනිසුන්ට මට පේනේවා මිනිසුන්ට පේන්නේ නැතිකොට මේ ඒක ගුණයක් විදියට හංගවා ඒ ගුණය තුලින් මේ බඩ වඩා ගන්න අදහසක් එහෙම නැහැ. මොකද මේ සමාධිය උපදින සමාධිය පිළිබඳ පළවෙනියෙන් Tamanට නුවණක් තියෙන්න ඕන. ඒ නුවණ නැති වුණොත් සමාධිය නිසාම මුලාවටපත් වෙන්න පුළුවන්. තමා තුළ උපදින සමාධිය නිසාම පින්වත්නි ඒ ශ්‍රාවකයා විසින් මුලාවටපත් වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා
ලාමක නොවන පුද්ගලයන් විසින් සේවනය කරන සමාධියක්ද කියලා තමන්ගේ සමාධිය නුවණින් විමසන්න ඕන කියනවා. ඊළඟට තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේම මතක් කරනවා අයං සමාධි සන්තෝ පනීතෝ පටිපස්සද්ද ලද්දෝ. උන්වහන්සේ මතක් කරනවා මේ සමාධිය ශාන්තයි ප්‍රණීතයි කෙලෙස් සංසිඳීමෙන්ම ලැබිච්ච එකක්. හිතේ එකඟ භාවයකින්ම අද්දුටු එකක්. උත්සාහයෙන්ම කෙලෙස් මැඩ පැවැත්වීමක් උත්සාහයෙන්ම සම්පූර්ණයෙන් කෙලෙස් මැඩ පවත්වා ඇති කර ගැනීම පිණිස උපකාර වන දෙයක් කියලා Tamanගේ සමාධිය ඒ ආකාරයෙන් දකින්න පුළුවන්ද කියලා බලන්න ඕන කියනවා. මොකද්ද? ඒ ශාන්ත භාවයත් ප්‍රණීත භාවයත් ඒ වගේම මේ සමාධිය තුල කෙලෙස් සංසිඳි යනවද කියන එකත්. සිතේ එකඟ භාවයක් අද්දුටුව ගමන් කෙලෙස් මැඩ පවත්ව ගන්න පුළුවන් මට්ටමේ සමාධියක්ද මා තුල උපන්නේ කියලා සමාධිය Tamanගේ නුවණින් ප්‍රතිවේක්ෂා කරලා බලන්න ඕන කියනවා. හේතුව මේ සමහර සමාධි මට්ටම් තියෙනවා. ඒ බඳු සමාධි තත්ත්වයන් ඇති වුණාම සසර මුලාවටපත් වෙන්න පුළුවන්. දැන් ඔය අසඤ්ඤත සමාධිය වගේ එකක් දිනු වුණොත් අසඤ්ඤත ඒ කියන්නේ සමාධිය පිළිබඳ සිහිය නැති වුණාට පස්සේ අසඤ්ඤත සමාධිය වගේ මට්ටමක් වුණත් ඒ සමාධිය තුල උපදින්න පුළුවන්. අසඤ්ඤත සමාධිය වගේ තැනක හිත පිහිටව ගත්තොත් ඒ හිත පිහිට ඒ සමාධිය තුල මේ අසඤ්ඤත සමාධිය මත Tamanගේ හිත ඔය මොකක් හරි භාවනාවක් කරගෙන යනකොට පිහිටියාට පස්සේ ඊට පස්සේ පින්වත්නි අවධානම බලන්න මෙයාමි සතර අපායට වැටෙන්නේ නැහැ. പ്രേත ලෝකෙට වැටෙන්නේ නැහැ. නිරේට වැටෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙට වැටෙන්නේ නැහැ. නමුත් අසඤ්ඤත කියන බඹලෝ ඉපදෙන්නේ ඒක හේතු වෙන්න පුළුවන්. එතකොට අසඤ්ඤත බඹලෝ උපන්නට පස්සේ නිකන් එතන සංඥාව නැහැ. සංඥාව නිරුද්ධයි. එතකොට සංඥාව නැහැ. ඒ අසඤ්ඤත තලයේ උපන්නට පස්සේ ආයුෂ කල්ප 500ක් විතර. කල්ප 500කින් තමයි අර නිදාගෙන නැගිටිනා වගේ සංඥාව පහළ වෙන්නේ. එතකොට මෙහි සමහරට බුදුරු දෙතුන් දෙනෙකුත් පහළ වෙලා. අන්න සංසාරේ පිලිසරණ මගේ හැරෙන විදිහම නැතු සතර අපාය යන්නේ නැහැ. ඒ බන් සමාධියක් දිනු කරපු කෙනෙක්. අන්න ඒ නිසා තමා තුළ උපදින සමාධියේ ස්වභාවය පරාමර්ශණය කර බලන්න ඕන. මේ සමාධිය තුළ ඒ සමාධියටපත් වුණාට පස්සේ මේ සමාධිය තුළ කෙලෙස් සංසිඳිලා යන ගතියක් තියනවාද? ශාන්ත භාවයක් තියනවාද? ප්‍රණීත භාවයක් තියෙනවද? දැන් සමහර අය කියනවා මට මොකක්වත් දැනෙන්නේ නැහැ කියලා. පැය 5ක් 6ක් ඉන්න පුළුවන් මට මොකක්. එතකොට ඒක අර අසඤ්ඤතේ වගේ තැනකට බර සමාධියක් ඒක. ඒ සමාධිය තුළ දැන් මේ බුදුරජාණන් වහන්සේ කොහොමද මතක් කරන්නේ? බුද්ධ දේශනාව කියනවා මේ අයං සමාධි සන්තෝ පනීතෝ පටිපස්සද්ද ලද්දෝ ඒකෝ දිවාබාදි ගතෝන ඒ කියන්නේ තමන් තුළ උපදින සමාධිය කෙලෙස් ශාන්ත විය යුතුයි ප්‍රණීත විය යුතුයි. ඒ වගේම මතක තියාගන්න ඕන කෙලෙස් සංසිඳීමෙන්ම ලැබෙන දෙයක්ද මේ සමාධිය. ඒ කියන්නේ දැන් මේ සමාධිය තුළ කෙලෙස් සංසිඳිච්ච බවක් තමන්ට තේරෙනවද? හිතේ එකඟ භාවය තුලින් ඒක අත්දකින්න පුළුවන්ද? උත්සාහයෙන් කෙලෙස් මැඩ පවත්ව ගන්න පුළුවන්ද මේ සමාධිය තුල කියලා තමන්ටම ඒ ඥානෙ තමන්ගේම ඒ සමාධිය සම්බන්ධ ඥානෙ උපදව ගන්න ඕන. එහෙම නැත්නම් එයා සමාධිය තුල මුලා වෙනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි දැන් මේකේ තව එකක් කියනවා. ඊටාම වැදගත් දෙයක් සෝකෝ පනාහං ඉමං සමාධි සතෝච සමාපජ්ජාමි සතෝ උට්ටාහාමි. ඒ කියන්නේ තමා තුල උපදින සමාධිය තුල සිහි ඇතිවම මම සමවදිමි කියන අදිෂ්ඨානය කරන්න ඕන කියනවා. ඒ කියන්නේ භාවනාවට වාඩි වෙන්න කලින් අදිෂ්ඨාන කරන්න ඕන මම වනායි මේ සමාධිය තුල සිහි ඇතිවම වාසය කරමි. ඒ වගේම මම මේ සමාධියෙන් සිහියෙන්ම නැගිටිමි. මෙන්න මේ ඥාණය භාවනාවක් දියුණු කරන කෙනාට තියෙන්න ඕන කියන. එතකොට අර නොඑක් ආකාරයේ නිවන් මාර්ගයට උපකාර නොකරන සමාධි මට්ටම් තුල මේ හිත රැඳෙන්නේ නැහැ. ඒ බඳු සමාධියක් මේ හිත තුල උද්ගත වෙන්නේ නැහැ.
මම වනාහි මේ සමාධිය සිහි ඇතිවම වසමි සිහි ඇතිවම නැගිටිමි කියන තමා තුළ ඥානය උපදවාගෙනමයි වාඩි වෙන්න ඕන කියනවා. මොකද පින්වත්නි සමාධියක් දියුණු කරන කෙනත් මේ කියන කාරණාවලින් පේන්නේ සමාධියක් දියුණු කරන කෙනත් අමාරු වැටෙන්න පුළුවන්. ඒකනේ අර අපි කිව්වේ භාවනා කරන කෙනෙකුට උනත් එක එක ඒවා උපදින්න පුළුවන්. දැන් ආසා උපදින්න පුළුවන්. ඔය ඊට කලින් අපි කියලා තියෙනවා. ඒවා නිකන් ඉතින් ඕලාරික ආසා නෙමෙයි. දැන් මේ සමාධියක් දියුණු කරන කෙනෙකුට ඕලාරික ආසා නැහැ. සමහර විට ඒ වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මගේ හිත සම්පූර්ණ ඒ කියන්නේ ඕලාරික ආසා නැති ඒකට කියන්නේ අභිජප්පා කියලානේ. එතකොට ඕලාරික ආසා නැහැ. සමහර විට කුටිය හොඳට හදාගන්න සක්මන් මලු හදන්න ඕවා ඔළුවට එනවා. ඒවට ආසාවක් වුණේ ඉතින් කොච්චර ලොකු කුසලයක්ද කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් දන්නේම නැතුව අර සමාධියෙන් එයා පිරිහිලා යනවා ඒව නිසා. අන්තිමටම බලද්දී හිත විපිලිසර වෙලා එක එක ඒවා හද ඉඳලා. එතකොට තමන් හිත විපිලිසර කරගන්නේ නැතුව ඉස්සරහට සමාධිය දියුණු කරගෙන යන්න කුසලතාවයේ තියෙන්න ඕන. ඒ වගේම තමයි සමාධිය දියුණු කරගෙන යන කෙනෙකුට උනත් අර හොඳට මේ බාහිර හිත එකඟතාවයත් එක්ක බාහිරට හිත විසිරීලා ගිහින් එක එක නිමිති කෙරේ හිත පිහිටන්න පුළුවන්. එක එක නිමිති කෙරේ හිත පිහිටන්න පුළුවන්. එතකොට මේ නිමිති වල පිහිටනවා කියන අර දෙන්නේ භාවනා කරගෙන ඉඳලා තියෙනවා. එතකොට ඒ එකපාරම නිකන් හිමීට ඇස්සන් ගඟක් ළඟ භාවනා කරගෙන ඉඳලා තියෙන. ඒ ගඟේ තනි කකුලින් කොකෙක් ඉඳලා තියෙනවා. ඒ හාමුදුරු එකපාරම අර තනි කකුලින් ඉන්න කොකා දැක්කේ. එතකොට ඒ හාමුදුරුන්ගේ හිතේ එකපාරම නැඳිලා තිනවා උදක බකන් කියලා. වතුර මැද කොකෙක් කියලා. එතකොට ඒකමලු හිත පිහිටි ඒකටම. එතකොට දැන් බලන්න හිතේ එකඟභාවයත් එක්ක මේ බාහිර දේවල් වලටත් හිත ගියොත් ඒවා හොඳට හිත හිටිනවා. අර හිතේ විසිරීලා නැති නිසා එකපාර දැකීම මාත්‍රය තුල අත්දකින්න දේ හිතේ හිටිනවා. ඊට පස්සේ ඒකම කල්පනා වෙන්න පටන් ගන්නවා. ඉතුරු කෙනා දැක්කලු ගඟට ගෑනු කෙනෙක් ඇවිල්ලා මේ රෙදි කෑල්ලක් දාලා මේ කලයකට වතුර පුරවනවා. එතකොට ඒක ඒ හාමුදුරුන්ගේ හිතේ එකපාර දැක්කේ ඒක එයාට හිතුණලු මේ ගැටපටන් කියලා. කලය මත රෙද්දක් කියලා. ඒක තමයි එකපාර දැක්කේ. එතකොට ඒක මත හිත පිහිටෙනවා. ඊට පස්සේ අර භාවනා නිමිත්ත නෑ. ඒක මතම හිත පිහිටනවා වෙන සංකාර මුකුත් හිතට ගලන්නෙත් නෑ. අන්න ඔය වගේ ධර්ම භාවනාව කරගෙන යන කෙනෙකුටත් එක එක සම්බාධක ඉන්න පුළුවන්. ඒ නිසා භාවනාව කරගෙන යන කෙනෙක් හැම වෙලාවකම මේ අන්තිමටම කියපු කාරණේ හරි වැදගත්. මම වනාහි බොහෝම සිහියෙන් යුතුවම සෝකෝ පනාහං ඉමං සමාධි සතෝච සමාපජ්ජාමි. මම සිහියෙන් යුතුවම සමාධියට මම සමවදිනවා. ඒ වගේම මම සිහියෙන්ම නැගිටිනවා. සිහියෙන්ම නැගිටිනවා කියන බලවත් හිතක් හිතේ අදිෂ්ඨාන කරගෙන තමයි වාඩි වෙන්න ඕනේ. නැත්තම් අර ශාන්ත ප්‍රණීත කෙලෙස් සංසිඳවන ලද සමාධියක් උපදව ගන්න එක හරිම අමාරුයි. ඉතින් ඒ නිසා මේ Tamanගේ ජීවිතයේ හිත වැඩ කරන විදිය, හිත වැඩෙන විදිය කියන්නේ අපි හැම කෙනෙකුටම නුවණක් තියෙන්න ඕන. භාවනා කළත් නොකළත් මේ නුවණක් තියාගන්න එක අපට හරිම වැදගත් පින්වත්නි. එතකොට මේ අදහස ඒ බඳු සමාධියකට සමාධි පරිවාර විදියට හදාගන්න ඕන කාරණා තමයි අර බුදුරජාණන් වහන්සේ සීලස්කන්ධය කියලා පැහැදිලි කළේ. එතකොට මේ සීලස්කන්ධයකින් පුදුමාකාරයක සමාධියකට තල්ලුවක් දෙනවා. අර මේ සාන්ත ප්‍රණීත කෙලෙස් සංසිඳවන සිත එකඟතාවයේම අත්දකින්න උත්සාහයෙන් කෙලෙස් මැඩපවත්ව ගන්න පුළුවන් සමාධියක් උපදව ගන්න සීලස්කන්ධයකින් පුදුමාකාර තල්ලුවක් දෙනවා. එතකොට මේ සීලස්කන්ධයකින් ඇතිවෙන සීලස්කන්ධය තුලින් උද්ගත වන සමාධිය තුල අර මූලික ඉලක්කය සම්පූර්ණ වෙනවා. ශාන්ත ප්‍රණීත කෙලෙස් සංසිඳවන ඒ සියලු අංග වලින් සමන්විත වූ සමාධියක් අත්දකින්න පුළුවන්. එතකොට මේ සීලස්කන්ධය තුල ශක්තිමත් වෙනකොට එයාගේ ජීවිතයේ සමාධි ස්කන්ධය තුලින් මේ අර සම්පූර්ණයෙන්ම ශාන්ත සිතේ එකඟභාවයත් එක්ක ප්‍රණීත කෙලෙස් සංසිඳවන ස්වභාවයක් අත්දකින්න පුළුවන්. එතකොට මේ සමාධි ස්කන්ධය තුල වාසය කරන කෙනෙකුට ඒකම උදව්වක් වෙනවා ප්‍රඥා ස්කන්ධය දියුණු කරගන්න.
එතකොට ප්‍රඥා ස්කන්ධය දියුණු කරගන්නකොට යාට පේනවා අර සමාධිය තුලින් වාසය කරනකොට මේ ලෝකයේ ඇති වෙන නැති වෙන විදිය පේනවා. එතකොට මේ Tamanටම තේරෙනවා අර ඕලාරික සංයෝජන ගැට ටිකකට තමයි මං හිර වෙලා ඉන්නේ. මේවා තමයි ක්‍රමානුකූලව එකින් එක ලියා ගන්න ඕන කියලා. ස්කන්ධයන්ගේ යථාර්ථයේ පේනකොට ස්කන්ධයන් පිළිබඳව අපි තුල පවතින සක්කාය දිට්ඨිය නම් වූ ගැටේ ලිහෙන්න පටන් ගන්නවා. ඒකට උදව්ව දෙන්නේ සමාධි ස්කන්ධය විසින්. ශාන්ත ප්‍රණීත කෙලෙස් සංසිඳුවන හිත එකඟ භාවයකින් ඇතිවෙච්ච සමාධිය තුලින් ස්කන්ධයන් ටික දිහා බැලුවොත් ඒ සමාධි සිතින් ඒක බලන්න ඕනේ. සමාධි සිත තුල ඉඳලා බලන්න ඕනේ. සමාධි සිත තුල ඉන්නකොට සංස්කාර ධර්මයන් නොඑක් ආකාරයෙන් නොඑක් අයුරින් හිත පැත්තට ගලාගෙන ඉන්නේ නැහෙනේ. ඒ ගලාගෙන ඉන්නේ නැතිකොට පින්වත්නි මේ සමාධිය තුලම වාසය කරලා ස්කන්ධයන් දිහා බලන්න ඕනේ. ස්කන්ධයන් දිහා බලන්න කියලා බුදුරජාණන් අපිට ඉගැන්වුවේ. නැත්නම් අපි දන්නේ නැහැ එහෙම එකක්. නිකන් ඔහේ සමාධියක් දිනු කරගෙන ඉඳී. දැන් ಭಾರತයේ ලෝකේ ඕන තරම් එහෙමයි හිටියා. නමුත් බුදුරජාණන් අපිට පැහැදිලි කළා තමා තුළ උපදින සමාධිය තුලින් ස්කන්ධයන් දිහා බලන්න කියලා. ඒතකොට ස්කන්ධයන් දිහා බලනකොට අපට පේනවා මොකක්ද පේන්නේ? ස්කන්ධයන් දිහා බලනකොට අපට පේනවා මේ ස්කන්ධ අර සමාධිමත් චිතක් තියෙන නිසා සමාධිමත් හිතක් ඇති වුණාට පස්සේ ස්කන්ධයන් නිකම්ම පේනවා නෙමෙයි. අපි ස්කන්ධයන් පිළිබඳ උවමනාවෙන් බලන්න ඕන. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන කතාව දන්න නිසා එහෙම එකක් බලන්න ඕන. Tamanගේ රූපයේ දෙස බලන්න ඕන. එතකොට Tamanටම පේනවා මේ රූප කලාප නිරන්තරයෙන් බිඳිනවා. ඒක පේනවා Tamanට. අහන්න ඕනේ කාගෙන්වත්. Tamanගේ හිතට පේනවා. වේදනාව කියන එක Tamanගේ හිතට ඒක වේදනාව ස්පර්ශ කරලා බලන්න පුළුවන්. මනෝ සම්පස්සින් ඒ වෙලාවෙම බලන්න පුළුවන්. මනසින් මොකක් හරි දෙයක් කල්පනා කරනකොට ඇතිවෙන වේදනාව එහෙම හරියට එතනම හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා කියලා Tamanට බලන්න පුළුවන්. එතකොට Tamanගේ මනසින් මනෝ සම්පස්සේ පැත්තට ගිහින් මනෝ සම්පස්සේ තුල දැන් චක්කු සම්පස්සේ පැත්තෙන් නම් සංස්කාර ගලාගෙන එන විදිය බලන්න ඇස්සරින්ට වෙනවනේ. හැබැයි මනෝ සම්පස්සේ මේ ක්‍රියාවලිය ඇති වෙන විදිය අපිට ඒ වෙලාවෙම බලන්න පුළුවන්. ඒ සමාධිමත් සිතක් තුළම වාසය කරලා මොකක් හරි සංස්කාරයක් ගැන මනසින් කල්පනා කරනකොට මනසින් ස්පර්ශ කරනකොට මනසයි ධර්මයයි මනෝ විඥානයයි තුන එකතු වෙනකොටම එතන මනෝ සම්පස්සය. ඒ මනෝ සම්පස්සයෙන් බලනකොට මනෝ සම්පස්ස පච්චයා වේදනා. මනෝ සම්පස්සේ නිසාම හිතට දුක් වේදනාව හෝ සුඛ වේදනාව හොඳට එනවා පේනවා. එතකොට මේ දුක් වේදනාව ඇති වෙලා එතනම නැති වෙලා ආය ඇති වෙලා එතනම නැති වෙලා මෙහෙම වෙන ක්‍රියාවලිය Tamanටම පේනවා. එතකොට Tamanටම ඊට පස්සේ මනෝ සම්පස්සේ තුලම එතනින් ඉදිරියට තවත් බලන්න පුළුවන් අර සමාධිමත් හිත තුලම ඉඳලා මනෝ සම්පස්සේ නිසා ඇති වෙන වේදනාව සංඥා හඳුනා ගන්නවා. ඒ සිද්ධිය සම්පූර්ණ හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ හඳුනා ගන්න මාත්‍රයත් එතනම හරියට නිරුද්ධ වෙලා නිවි යනවා පේනවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා පේනවා. ඊට පස්සේ ඒ නිසා ඒකම පදනම් කරගෙන ඒ වෙලාවෙම ආයෙ තව සංකාර ධර්ම හිතට ගොඩ නැගෙනවා. නොඑක් සංකාර. ඉතින් මේ සම්පූර්ණ මෛත්‍රිය, කරුණාව ඔය වගේ ඒවත් එන්න පුළුවන් හිතට. සංස්කාර. රාග ද්වේෂ ඒවත් එන්න පුළුවන් සංස්කාර. මේවත් හිතට ගලාගෙන එනවා. ඒවත් එතනම අර මේ සංඥා වේදනා ඇති වෙන වේගයටම මේවත් වේගීම ඇති වෙලා නිරුද්ධ වෙනවා කියලා පේනවා. Tamanගේම Tamanගේම අත්දැකීමක් දැන් මේ හිතින් දකින්නේ සමාධිමත් සිතින්. එතකොට එහෙම දකින්නකොට පින්වත්නි ඒ දැකීම තුළ යාට තේරෙනවා මේ මනෝ විඥානය කියන එකත් දැන් මෙතන මනසින්නේ Taman ස්පර්ශ කරලා බැලේ මේ මනෝ විඥානය කියන එකත් එතනම නිවි යනවා පේනවා. මනෝ විඥානේ එතකොට මේ මනසේ ඇතිවෙන නාම ධර්මවල ගැඹුරු ක්‍රියාවලියක් Tamanටම සංවේදී වෙනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? ඒකට අපි ධර්මී කියන්නේ යථා භූතම් පජානාති කියලා. යථා භූතම් පජානාති. ඇත්ත කතාවක් පේනවා. දැන් මේවා මේ විදියට සියුම්ම අපට පෙනුන්නේ නැති නිසා සමාධිය තුලින් ඒක දකිනකොට ඒ සමාධි ස්කන්ධයම පදනම් කරගෙන තමයි පඤ්ඤා ස්කන්ධයක් වැඩෙන්නේ. ඒකයි මේවා හරි ලස්සනට පිළිවෙලට බුදුරජාණන් වහන්සේ මතක් කරේ. සීලස්කන්ධය මේ සාක්ෂාත් කරගන්න ඕනේ මේ ටිකනේ. සීලස්කන්ධය, සමාධිස්කන්ධය, පඤ්ඤාස්කන්ධය. ප්‍රඥාස්කන්ධය තුලින් දකිනවා අනේ මේ ලෝකය හරියට එතනම නැති වෙලා යන එකක් නේද?
එතන මෙතනම නැති වෙලා යන එකක් නේද කියලා තමන්ට අර තමන්ගේම නාම ධර්මයන් තමන්ගේම හිතින් දකිනකොට පේනවා. ඒක තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් කියපු කාරණේ බව හැබෑව. නමුත් මේක බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් නෙමෙයි. එයා ඒ වෙලාවේ අත්දකින්නේ. එයා අත්දකින්නේ තමන්ගේ අවබෝධය. ඒ තමන්ගේ අවබෝධයෙන් අත්දකින්නකොට ප්‍රඥා ස්කන්ධය මෝරකට වැඩෙනවා. නිවිද යන ප්‍රඥාවකින් තේරෙනවා ස්කන්ධයන්ගේ හට ගැනීම වැය. නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ උදය සහ වැය පේන්න පටන් ගන්නවා. නාම ධර්මයන්ගේ උදය සහ වැය පැහැදිලිව යාට දකින්න පුළුවන්. එතකොට මේ ප්‍රඥා ස්කන්ධේ වැඩෙනකොට පින්වත්නි එයාට තේරෙනවා මේ ප්‍රඥා ස්කන්ධයෙන් අත්දකින්න ලෝකය මේ චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියන සම්පස්සයන් නිසා උද්ගත වෙන ස්වභාවයක් තමයි තමා තුළ ඇතිවෙන තණ්හාව දක්වා ඇතිවෙන ගැඹුරු ක්‍රියාවලිය. ස්පර්ශයේ පදනම් කරගෙනම වේදනාවන් ජනිත වීමත් වේදනාවන් ජනිත වීම පදනම් කරගෙන හිත තුළ තෘෂ්ණාව ජනිත වීමත් කියන එක ඇති වෙන විදිය පේනවා. ඉතින් මේ තෘෂ්ණාව ජනිත වෙච්ච තැනක තව දුරටත් උපාදානීය ක්‍රියාවලියක් තුලින් භව කියන ස්වභාවය තුල ජාතිය පැනවෙනවා කියන මේ ගැඹුරු කතාව, මේ කතාන්දරය. මේක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් තේරුම් ගත්ත දේ තමන්ගේම හිතින් අත්දකිනකොට එයාට විමුක්ති ස්කන්ධය සාක්ෂාත් වෙනවා. විමුක්ති ස්කන්ධය කියලා කියන්නේ යාගේ හිත මේ තෘෂ්ණාවෙන් මිදෙනවා. තෘෂ්ණාවෙන් මිදෙන්නේ තෘෂ්ණාව සම්බන්ධ ක්‍රියාවලියෙන් මිදිච්ච නිසා. තෘෂ්ණාව සම්බන්ධ ක්‍රියාවලියෙන් මිදුණා. මොකද්ද තෘෂ්ණාව සම්බන්ධ ක්‍රියාවලිය? ස්කන්ධයන්ගේ සමුදයෙන් යා මිදුණා. නිරෝධය සාක්ෂාත් කළා. නිවීම සාක්ෂාත් කළා. නිරුද්ධ වීම. ඒ නිරුද්ධ වීම සාක්ෂාත් කරපු නිසාම මේ චක්කු සම්පස්සය දැන් උදාහරණ අර මනසින් යා දැක්කේ මනෝ සම්පස්සේ නිසා උද්ගත වන මනෝ සම්පස්සජා වේදනාවත් ඒ විඳීම නිසා උද්ගත වන හිතේ තෘෂ්ණාවත් මේ සියල්ලෙන් යා නිදහස් වෙනවා, මිදෙනවා, විමුක්තියකටපත් වෙනවා. හේතුව තමයි මේවා ඔක්කොම එතන මෙතනම නිවි යනවා කියලා පේනවා යාට. ඒක කොහෙන්ද පේන්නේ? සමාධියෙන්. කෙබඳු සමාධියකින්ද? ශාන්ත ප්‍රනීත කෙලෙස් සංසිඳුවන ලද අර මොකක්වත් දැනෙන්නේ නැති බොහොම සියුම් මනෝභාවයක් තුල මම පැය 5ක් එක දිගට ඉන්නවා කියලා අර එක වෙන ඔය ಭಾರತೀಯ සමහර ඉගැන්වීම් වල තිබ්බ විවිධ සමාධි මට්ටම් වලට පිවිසෙන්නේ නැතුව එයා ජීවමාන වෙච්ච සමාධියකින් තමයි එයා මේක දකින්නේ. එතකොට ඒ බඳු සමාධියක් ඇති කරගන්න යා භාවනාවෙන් වාඩි වෙනකොටම අදිෂ්ඨාන කරන්න ඕන කොහොමද? මම වනාහි සමාධිය සිහි ඇතිවම සමවදිමි. මම වනාහි සිහි ඇතිවම නැගිටිමි කියන ඥාණය උපදවාගෙන අදිෂ්ඨාන කරලයි වාඩි වෙන්නේ. ඒ වාඩි වෙලා එයා වාඩි වෙනකොටම සීලස්කන්ධයෙන් උදව්ව හදාගෙන දැන් මෙතන හදාගන්නේ සමාධිස්කන්ධයේ උදව්ව. එතකොට සීලස්කන්ධය, සමාධිස්කන්ධය, පඤ්ඤාස්කන්ධය, ප්‍රඥාස්කන්ධය තුලින් එයා දැක්කේ මොකද්ද? තමන්ගේම හිතේ මනෝ සම්පස්යෙන් ඇතිවෙන ක්‍රියාවලිය දැක්කා. ඒ මනෝ සම්පස්යෙන් ඇතිවෙන ක්‍රියාවලිය දකිනකොට පින්වත්නි එයාගේ හිත තුල මිදෙනවා තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් විතරක් නෙමෙයි මිදෙන්නේ, තෘෂ්ණාව ඇතිවෙච්ච ක්‍රියාවලියෙන්ම මිදෙනවා. එහෙම මිදුනහම ඒ විදියට මිදිච්ච තැනක මිදීමේ ඥාන දර්ශනයක් උපදිනවා. ඒකට අපි කියනවා විමුක්ති ඥාන දස්සනං කියලා. මිදීමේ ඥාන දර්ශනයක් උපදිනවා. ඒ මිදීමේ ඥාන දර්ශනේ ඒක සාක්ෂාත් කරගන්න ඕන එකක්. මම මේ ආකාරයකින් සීල ස්කන්ධයකින් හයියට හැදිලා සමාධි ස්කන්ධය මම මේ විදියට දියුණු කරගෙන මම ඒ සමාධිය තුලින්ම මෙන්න මේ විදියට ප්‍රඥා ස්කන්ධය සාක්ෂාත් කරගෙන මෙන්න මේ විදියට තෘෂ්ණාව සහිත ස්කන්ධයන්ගෙන් මම මිදුණා කියන ඥාණය පහළ වෙනවා. එතන කියනවා විමුක්ති ඥාන දර්ශනස්කන්ධය කියලා. ඒතර මෙන්න මේක සාක්ෂාත් කර ගැනීම පිණිස තමයි අර මුලින්ම
පළවෙනියෙන්ම මෙන්න මේ මෙතන Taman ශක්තිමත් පහුරක් හදා ගැනීම තුළ තමයි පින්වත්නි එයා තථාගතයන් වහන්සේ පිළිබඳ මේ දස්සානුත්තරීය උත්තරීතර අංගයක් විදිහට ශාස්ත්‍රුන් වහන්සේට එයා ලෙන්ගතු වෙන්නේ. මොකද ඒ ශාස්ත්‍රුන් වහන්සේ දැක ගැනීම තුළ තමයි මෙබඳු කතාවක් අපි දැනගත්තේ. දැක ගැනීම තුළ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් තමයි අපිට දැනගන්න වෙන්නේ, දැක ගන්න වෙන්නේ. ඔය අනුත්තරීය සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ. දස්සානුත්තරීය කියලා. දැන් තථාගතයන් වහන්සේ දැකීම තුළ ඒකාන්ත වශයෙන්ම පින්වත්නි මේ ලෝකේ ගොඩාක් දේවල් අපි දකිනවා. එහෙන් ගොඩාක් දේවල් දකිනවා. ඒ කිසිම දෙයක් අපිට විරාගයේ නිරෝධයේ නිවීම පිණිස උදව් වුණේ නැහැ. අපි ගොඩාක් දේවල් දකින්න කැමතියි. අපි ගොඩාක් දේවල් දකින්න කැමති වුණාට අපි ඒ දකින්න එකම දෙයක්වත් අපිට විරාගයේ නිරෝධයේ නිවීම පිණිස උපකාර වුණේ නැහැ. යම් ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ දැක්කොත් අද දැක ගන්න බෑනේ ධර්මයෙන් දැක්කොත් තථාගතයන් වහන්සේ දැක්කොත් දස්සනා සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං තථාගතං වා තථාගත ශාවකං වා දස්සනං ගච්ඡති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක ශ්‍රද්ධාව ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දැක්කොත් ඒ බුදුරජාණන් වහන්සේ දැකගත්ත තැන ඉතාම උතුම් අවධියක්, සියල්ලට වඩා උතුම් අවධියක් මේ දේශනාවල තියෙන්නේ. ඇයි ඒක උතුම් අවධියක් වෙන්නේ? ඒක උතුම් අවධියක් වෙන්නේ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. ඇයි ඒක උතුම් වෙන්නේ? සත්වයාගේ පිරිසිදු භාවය පිණිසද අන්න. එතකොට කෙනෙක් කියන්න බලමු බුදුහාරු දැකලා කොහොමද සත්වයාගේ පිරිසිදු භාවය පිණිස වෙන්නේ කියලා. ඕන දැන් මේ කියන එකෙන් ඒක හොඳට තේරෙනවා. යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ යම් ශ්‍රාවකෙක් දැක්කොත් ඒ දැකපු කෙනා සත්තානං විසුද්ධියා සත්වයාගේ පිරිසිදු භාවය පිණිසත් ශෝක පරිදේවානං සමතික්කමාය ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ හැඬීම් වැළපීම් ඉක්මවා දුක් දුම්නස් දුරු කිරීමෙන් දත යුතු දේ දැන ගැනීම පිණිසද ඊළඟට කියනවා ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය සම්පූර්ණයෙන්ම දුක් දුම්නස් නැති කරලා දාලා නිවන අත්පත් කර ගැනීම පිණිසද යම් කෙනෙක් තුල බුදුරජාණන් වහන්සේගේ දැක්ම උදව් වෙනවා. හේතුව මේ සීලස්කන්ධය, සමාධිස්කන්ධය, පඤ්ඤාස්කන්ධය, විමුක්තිස්කන්ධය, විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය කියන එක බුදුරජාණන් වහන්සේ විසින් මතු කළ නිසා උන්වහන්සේ දැක ගන්න එක තුල සත්‍යයාගේ අධිගමය, නිර්වාණය, පාරිශුද්ධිය, දුක් දොම්නස් වල හමාර කිරීම ඥානීය අධිගමය පිණිසම උපකාර වෙනවා. මොකද මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ස්කන්ධයන් පිළිබඳව කතාවක් ලෝකේ කිසිදු ඉගැන්වීමක නැහැ. ඔය සීලේ වගේ දේවල් ගැන යම් තාක් කතා කළාට සමාධියක් ගැන නම් අහලකවත් දන්නේ ගොඩක් ලංකාවෙත් ලෝකෙත් තියෙන දැන් ඉගැන්වීම. එතකොට මේ ක්‍රමයෙන් Tamanගේ හිත නිවා ගන්න පුළුවන් බවත් හිත නිවෙන බවත් Tamanටම අත්දකින්න පුළුවන්. ඒක කවුරුවක් කාගෙන්වත් අහගන්න ඕන එකක් නෙමෙයි. එතකොට එයාට අනුත්තරීය වශයෙන් ඊට පස්සේ බුදුරජාණන්ස දැනගත්තට පස්සේ එයා ඊළඟට යොමු වෙන්නේ ශ්‍රවණානුත්තරීය. ශ්‍රවණය තුලින් ඒ උන්වහන්සේගේ කතාවට කන් දෙන්න පටන් ගන්නවා. ලෝකේ ගොඩාක් කතා අපි අහනවා. ලෝකේ නොයෙක් කතාන්දර අපි අහනවා. නමුත් ඒ අහන සියලු කතා අභිබවා. සියලුම කතාවන්ට වඩා මේ බුදු කෙනෙක් මතු කරන සීලස්කන්ධය, සමාධිස්කන්ධය, පඤ්ඤාස්කන්ධය, විමුක්තිස්කන්ධය, විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය කියන ස්කන්ධයන් තුල Tamanගේ ජීවිතේ ශක්තිමත් කරගන්නේ කොයි හැම කතාවකටම වඩා වටිනවා. සියලුම කතා අභිබවා යන්නක්. සියලුම කතා අභිබවා යන්නක්. එතකොට සියලුම කතා අභිබවා යන්නක් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට වදාළ ඒ මේ දහම් කතාව පිළිබඳ අයාගේ අවධානයට යොමුන ගමන් මොකද්ද වෙන්නේ? ශ්‍රවණානුත්තරින්
සත්තානං විසුද්ධියා ශෝක පරිදේවනං දුක්ඛ සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අතිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යමෙක් තථාගත ධර්මයේ පැත්තට ආවොත් ඒ ධර්මයේ පැත්තට ආපු පුද්ගලයාගේ පිරිසුදු භාවයේ පිණිසත් සත්තානං විසුද්ධිය සත්වයාගේ පිරිසුදු භාවයේ පිණිසත් ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය සත්වයාගේ පිරිසුදු භාවයේ පිණිසත් හැඬීම් වැළපීම් ඉක්මවමින් දුක් දුම්නස් දුරු කිරීම පිණිසත් ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය නිවන අත්පත් කර ගැනීම පිණිසත් බුදුරජාණන් වහන්සේගේ ඒ සවනානුත්තරීය ශ්‍රවණය කියන එක උන්වහන්සේගේ වචනයට කන් දීම කියන එකම Tamanට උදව්වක්. ඇයි? ඒ වචනයස්සේ සීලස්කන්ධය ගැන කතාව තියෙනවා. සමාධිස්කන්ධය ගැන කතාව තියෙනවා. පඤ්ඤාස්කන්ධය ගැන කතාව තියෙනවා. විමුක්තිස්කන්ධය ගැන කතාව තියෙනවා. විමුක්ති ඥාන දර්ශනස්කන්ධය ගැන කතාව. දැන් අද මේ කතාවට කැමති නෑ. මිනිස්සු කියනවා කාලීන බණක් කියන්න බැරිද? කාලීන බණ. ඒතකොට කාලීන බණ කියන්නේ මොකක්ද කියලා කොහොමද පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මයක් තියෙද්දි මිනිස්සු අඳින පළඳින ඒ වගේ දිගපළල කියන්නේ කොහොමද? මිනිස්සු හරිය ආසයි ඒව අහන්න. hina වෙන විහිළු කතාන්දර කියනකොට මිනිස්සු කැමති. නමුත් පින්වත්නි මේ බඳු විහිළු කතාවකින් කවරනම් ප්‍රයෝජනයක්ද? කවරනම් ප්‍රයෝජනයක්ද? ඒ බඳු විහිළු කතා අහගන්න ඕන නම් ලංකාවේ ඕන තරම් මේ විනා වෙන්න ඕන නම් ලංකාවේ ඕන තරම් මේ ඔය සමහර විහිළු කරන නළු නිලියෝ ඉන්නවා. ඒ නළුවෙක්ගේ නිලියේගේ කතාවක් අහගෙන හිටියනම් හරි. hina වෙන්න ඕන නම් මේ hina වෙන්න ධර්මයේ පරිහරණය කරන්න එන්න එපා. hina වෙන්න ඕන නම් ඔය ප්‍රසිද්ධ ලංකාවේ ඔය මේ YouTubers-ලා එහෙම ඉන්නවා. ඒ අයගෙන් අහගන්න පුළුවන්. ඒ අයගෙන් අහලා හොඳට උඩ පැන පැන hina වෙන්න පුළුවන්. මේ hina වෙන්න අහන්න බුදුදහමට එන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බුදුදහමේ කේන්ද්‍රීය කතාව සීලස්කන්ධය, සමාධිස්කන්ධය, පඤ්ඤාස්කන්ධය, විමුක්තිස්කන්ධය, විමුක්ති ඥාන දර්ශනස්කන්ධය කියන මේ ස්කන්ධ පහ ධර්මයක අන්තර්ගත වෙලා නැත්තම් කෙලින්ම කියන්න ඕක නෙමෙයි අන්න අර සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශනය ගැන පොඩ්ඩක් කියන්න අපිට කියලා කියන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රීය කතාව ඒක. මොකද ඒක තුල තමයි ශ්‍රාවකයාගේ නිවීම අත්දකින්න හම්බෙන්නේ. මෙතන මේ සවනානුත්තරීය කියලා අනුත්තරීය කාරණයක් විදිහටම ධර්මයේ පෙන්වන්නේ ඒකයි. ඊළඟට පින්වත්නි මේකේ තියෙනවා ලාභානුත්තරීය. ලාභානු ලැබෙන දේවල් කොච්චර තියෙනවද? ලැබෙන දේ අතර ඉහළම දේ ශ්‍රද්ධාව. අර සවනානු දස්සානුත්තරීය සවනානුත්තරීය කියන කාරණා දෙක තුල ශක්තිමත් වෙනකොට ඉහ වහගිය ලැබීමක් එයාට හම්බෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව. ඉහ වහගිය ශ්‍රද්ධාවක් උපදිනවා. සියල්ලම ලැබුණට වඩා ඒ ශ්‍රද්ධා ලාභයම සද්ධාව බීජයක් විදියට අමා මහ නිවන උපද්දවලා දෙනවා යාට. එතකොට එයා සද්ධාවට ආවේ සවන දස්සා බුදුරජාණන් වහන්සේ දැක ගැනීමෙන් සහ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ගැනීමෙන්. ඊට පස්සේ අසා ගැනීමත් එක්කම සික්ඛානුත්තරීය. එයා තුල චර්යාත්මකව ධර්මයත් එක්ක මිශ්‍ර වෙනවා. පරිචර්යානුත්තරීය, අනුස්සතානුත්තරීය කීකී කතා කරන්නේ Tamanගේ චර්යාව තුල ධර්මයේ මත ගොඩනැගෙන ආකාරය පින්වත්නි. එතකොට ඒ විදියට චර්යාත්මකව ධර්මයේ මත ගොඩනැගෙන ශ්‍රාවකයෙකුට ප්‍රමාණවත් විදියට ප්‍රාමාණික විදියට බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කරලා තියෙනවා. එතකොට එයා සවනානුත්තරීය, දස්සානුත්තරීය, සවනානුත්තරීය, ලාභානුත්තරීය, සික්ඛානුත්තරීය වගේ අනුත්තරීය ධර්මයන් වලින් ශක්තිමත් වෙනකොට එයා දන්නවා මේ සීලස්කන්ධය Tamanගේ ජීවිතෙන් සාක්ෂාත් කළ යුතුයි. සමාධිස්කන්ධය Tamanගේ ජීවිතෙන් සාක්ෂාත් කළ යුතුයි. ඒක සාක්ෂාත් කරවලා දෙන්න කාටවත් බෑ. මේ ප්‍රඥාස්කන්ධය Tamanගේ ජීවිතෙන් සාක්ෂාත් කරගත යුතුයි. ඒක සාක්ෂාත් කරවලා කාටවත් පොවන්න බෑ. එයා දන්නවා ඒක. ඒක දැනගන්නකොට එයාගේ ජීවිතය තුළ එයා චර්යාත්මකව වෙනස් වෙනකොට එයාගේ ජීවිතය තුළ මේ නිස්සරණීය ස්වභාවයක්, නිස්සරණයක් උපදිනවා. කුමක් පිළිබඳව නිස්සරණයක්ද? කුමක නික්මීමක්ද හිතේ උපදින්නේ? කාමයන්ගේ නික්මීමක්. කාමයන්ගේ නික්මීමක්.
එතකොට මේ කාමයන්ගේ නික්මීම කියන්නේ කාමයන් තුල සාරය යාට පේන්නේ නැහැ. සීලයක, සමාධියක, ප්‍රඥාවක, විමුක්තියක සාරය යාට හොඳට පේනකොට මේ ලෝකේ කාමයන්ගේ සාරය අතපත ගගා හිටියේ ලෝකයේ සමග එයාගේ ගනුදෙනුව නවතිනවා. ඒ කියන්නේ ලෝකයේත් එක්ක යුතුයකම් වගකීම් ගනුදෙනුව නතර කරනවා කියන එක නෙමෙයි. අර කාමයන් සමග ඕලාරිකව කෙලෙස් ඇති වෙන ආකාරයට යම් ගනුදෙනුවක් පැවතුනා නම් අන්න ඒ බඳු ගනුදෙනුව නවතිනවා. ඇයි? එයා තමන්ගෙම හිතින් සීලස්කන්ධය දැකපු කෙනෙක්, සමාධිය දැකපු කෙනෙක්, ප්‍රඥාවෙන් දැකපු කෙනෙක්, මිදීම ශ්‍රේෂ්ඨ බව දැනගත්ත කෙනෙක්. එයා මිදීම යම්තාක් අත්දැකපු කෙනෙක්. සමහරට එයා මිදීම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. භාවනාවෙන් වාසය කරනකොට ඒ සංකාර ධර්මයන්ගේ මානසික ස්වභාවය මත නොපිහිටා තිබීම නිසා උද්ගත වෙන මිදීමේ ශාන්තය, මිදීමේ සැපය, මිදීමේ සුඛය ගැන එයා හොඳට දන්න කෙනෙක්, හොඳට තේරෙන කෙනෙක්. ඒ තේරෙන කෙනෙක් නිසා එයා මොකද කරන්නේ? එයාගේ ජීවිතය තුළ කාමයෙන් නික්මෙනවා. කාමයෙන් නික්මෙනවා. එතකොට එයා කාම ලෝකයෙන් නික්මුණා. කොහොමද නික්මෙන්නේ? නික්මෙන්නේ කාමේ මනසිකරෝතෝ කාමේ සුචිත්තන්න පක්කන්දති න පසීදති න සන්තිට්ඨති න විමුක්ඛති. නික්කම්මං කෝ පනස්ස මනසිකරෝතෝ නික්කම්මෝ චිත්තං පක්කන්දති පසීදති සන්තිට්ඨති විමුක්ඛති තස්සතං චිත්තං සුගතං සුභාවිතං සුඋට්ටං සුවිමුත්තං විසංයුක්තං කාමේහි යේච කාමූපච්චයා uppajjanti ආසවා විගාතා පරිලාහා මුත්තෝසෝතේහි නසෝතං වේදනං වේදේති ඉදමක්කාතං කාමානං නිස්සරණං. අන්න එතකොට යාගේ ජීවිතය තුල පින්වත්නි කාමයන් මෙනෙහි කරද්දී, කාමයන් ගැන කල්පනා කරද්දී එයාට කාමයන් ගැන කල්පනා වෙන්න පුළුවන්. ඇයි මිදිලා නැහැ හිත කාමයන්ගෙන්? කාමයන්ගෙන් කල්පනා කරද්දී කාමයන් තුල හිත බැසගන්නේ. කලින් බැසගත්තයි. එයා මේ යථාර්ථය අර මනෝ සම්පස්යෙන් අපි සමාධියෙන් දකින්න ඕන කියලා කිව්වන එකක් හිතින්ම. ඒ හිතින්ම දකිනකොට තේරුණා මේ හැම දෙයකම යථාර්ථය මේක නේද? ඒ තැනම නිරුද්ධ වීම ලෝකේ යථාර්ථය නේද? සියලු මෙතන මේ ඇතිවෙන නාම ධර්මයන් කෙරෙහි මා තුල ඇතිවෙන තෘෂ්ණාදික පරිකල්පණයම නේද මාව වනසන්නේ, මාව අවුස්සන්නේ කියලා එයා දන්නවා. ඒ දන්න නිසාම කාමයන් මෙනෙහි කරද්දී යාගේ හිත කාමයන් තුල හිත බැසගන්නේ. කාමයන් තුල හිත බැසගන්නේ. ඇයි අර යථාර්ථයේ සමාධියෙන් ටිකක් දැක්කනේ. දැන් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. භාවනාමය පඤ්ඤා කියන ස්වභාවය තුල ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන් මේ මාර්ගඵල අවබෝධයක් කරා ගිහින් නැහැ. නමුත් අර සමාධිය තුලින් යම් තාක් දෙයක් දැක්කා. හරියට නිකන් මේ එකපාරම නිකන් අඳුරේ හිටිය මිනිහෙක් නිකන් පොඩි කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන එකක් දකින්න වගේ දැක්කා. දැන් මේක සම්පූර්ණයෙන් ඉර පායලා තියෙන වෙලාවක යමක් දැක ගන්නවා වගේ දැකගත්ත දවසට තමයි සම්පූර්ණ ඇත්ත කතාව තේරෙන්නේ. එතන අරහත්වය. මොකද අන්තං අර සමාධිය තුලින් දැක්කා මනෝ සම්පස්සේ ක්‍රියාවලිය බලාගෙන ඉන්නකොට තේරුණා තමන්ගේම ස්කන්ධයන්ගේ බිඳීම තමන් දැක්කා තමන්ගේ හිතින්. එතකොට තමන්ගේම ස්කන්ධයන්ගේ බිඳීම තමන්ගේ හිතින්ම දැක්ක නිසා ඒ දැකපු ශ්‍රාවකයාට යම්තාක් මේ ඇත්ත කතාව තේරිලා තියෙන්නේ. නමුත් මේක ඉර පායලා අකුණක් ගහනකොට දකින්න වගේ නෙමෙයි, ඉර පායලා තියෙන වෙලාවක දකින්න වගේ මේක දැක්කට පස්සේ තමයි හිත සම්පූර්ණයෙන් මිදෙන්නේ. ඒ මිදුණට පස්සේ ඉතින් අවිද්‍යාවේ අඳුරු තිමිර පටල ඉඳලා බෙදලා දාලා ප්‍රඥාව නැමැති මහා සූර්යාලෝකයෙන් ඒක දැක ගන්නයි තියන්නේ දැන් මේ. එතකොට යාට තේරුණ නිසා යා නික්මෙනවා. කොහොමද නික්මෙන්නේ? කාමයන් මනසිකාරය කරද්දී කාමයේ සුචිත්තන්න පක්කන්දති. කාමයන්ට හිත බැසගන්නේ. කාමයන්ට හිත පහදින්නේ. කලින් පැහැදුනා. කාමයන් තුල හිත ගැලෙන්නේ නැහැ. කාමයන් තුල හිත ගැලෙන්නේ නැහැ. කාමයන් තුල මේ එයාගේ හිත පිහිටන්නේ. ඒ නොපිහිටීම පිණිසම යා තවදුරටත් කර්මස්ථානයක් විදිහට ඕනනම් අසුබේ වගේ ඉක්කුත් දියුණු කරනවා වෙන්න පුළුවන්. ඒ නිසාම පින්වත්නි කාමයන් නිසා කාමයන්ගෙන් හිත විසංයුක්තයි දැන්. මනවින් කාමයන්ගෙන් නැගී ඉඳලායි තියෙන්නේ. මනවින් මිදිලා කාමයන්ගෙන් මිදිච්ච නිසා හිත විසංයුක්ත වෙලා, සංයුක්ත වෙලා නැහැ කාමයන් එක්ක. සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ හැම වෙලාවකම කාමයන් සමග සංයුක්ත වීමක් දකින්න ලැබෙනවා.
කාමයන් හේතුවෙන් දුක් පරිදාහයක් ඇති වෙනවා නම් ඒ ආශ්‍රවය දැන් මෙයාට උපදින්නේ නැහැ. එයා කාමයන්ගෙන් මිදෙනවා. කාම වේදනාත් විඳින්නේ නැහැ. දැන් කාමයන් පදනම් කරගෙන වින්දනීය ස්වභාවයක් එයා විඳින්නේ නැහැ. කාමයන්ගෙන් නික්ම යෑම කියන ස්වභාවය තුල එයා පිහිටලා ඉන්නේ. එතකොට මේ බඳු චින්තනයක් දිගට දියුණු කරගෙන ගියාට පස්සේ එයා කාම ලෝකෙට ආයෙන්නේ නැහැ. මානුෂ ලෝකේවත් දිව්‍ය ලෝකේවත් සමහර කාම ලෝකෙට එන්නෙම නැතුව හිත නිවා ගන්න පුළුවන්. එතකොට ව්‍යාපාදයේ පැත්තටත් ගැටෙන පැත්තටත් එයා ඒ විදිහටම කල්පනා කරනවා. ඒ ගැටෙන්න දෙයක් නැහෙනේ. එතනම නිරුද්ධයිනේ. සමාධියෙන් දැක්කනේ. සමාධිය තුලින් දැක්කා එතනම නිරුද්ධ වී යන ලෝකයක් Tamanට කැපිලා පේන්න පටන් ගත්තානේ. ඒ නිසා ඒවා තුලත් සම්පූර්ණයෙන්ම හිත පක්කන්දති නප්පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. සම්පූර්ණයෙන් ඒවා තුලත් හිත බැස ගැනීමක්, පිහිටීමක්, ගැලීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එයා නික්මිනවා එකකින්. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම පින්වත්නි එයා තුළ මේ විදියට දියුණු වෙලා මේ සම්පූර්ණයෙන් Tamanගේ සංකල්පීය වශයෙන් විශාල පාරිශුද්ධියක් ඇති වෙනවා. ඊට පස්සේ යාගේ හිත සාමාන්‍යයෙන් රූප ලෝකේ වුණත් පිටන්න පුළුවන්. එතනත් එයා මානසිකාරය කරන්නේ කොහොමද? රූපේ මානසිකරෝතෝ රූපේ සුචිත්තන්න පක්කන්දති න පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. අරූපංකෝ 50 මානසිකරෝතෝ අරූපං චිත්තං පක්කන්දති පසීදති සම්තිට්ඨති විමුක්ඛති. මේ විදියට පින්වත්නි යාගේ මේ සම්පූර්ණයෙන් රූපය දැන් මේ විදියට යන කෙනෙක් ඔන්න බඹලව නවතින්නත් පුළුවන් නේ. ඒ නිසා එයා රූපය මෙනෙහි කරද්දි රූපය තුලවත් එයාගේ හිත බැසගන්නේ පහදින්නේ නොපිහිටනවා ගැලෙන්නේ නැහැ. රූපයෙන් නික්මීම පිණිස එයාට ඒ යථාර්ථය අවබෝධ කරගන්නට එයා මේ රූපාවචර ධ්‍යානයකටවත් එයා බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැයි. එයාට තේරෙනවා මිදීමමයි ශ්‍රේෂ්ඨ. දැන් මේ අර සම්මා සමාධිය තුලින් ඉදිරියට යන කෙනෙකුට මේ කිසිම දෙයකට ඇලීමක් බැඳීමක් නැහැ. කාමයන්ට ඇලීමක් බැඳීමක් කොහොමත් නැහැ. දැන් මේ රූපාවචර දැන් මේ අපි කතා කරන ධ්‍යාන රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදිනවනේ. දැන් මේ ධ්‍යානයකටවත් බැඳින්නේ නැහැ කියන කතාවයි මේ කියන්නේ. මොකද මේ ධ්‍යාන තුළ දැන් පළවෙනි ධ්‍යානෙ උපදිනකොට විතර්ක, විචාර, ප්‍රීතිය, සුඛය, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව මේවා දකිනකොට ඉතින් මේ සුඛයට බැඳෙන්න පුළුවන්, ප්‍රීතියට බැඳෙන්න පුළුවන්. දැන් එතනවත් හිත පිහිටා යන්නේ නැහැ. එතනත් නොපිහිටන කෙනෙක් මොනවද කල්පනා කරන්න ඕන? එතනත් පිහිටන්නේ නැත්නම් එයා මොනවද කල්පනා? එයා කල්පනා කරන්න ඕන සක්කායං මනසිකරෝතෝ. අන්නෝකයි බුද්ධ දේශනාවේ කියන එකම දේ. රූපාවචර අරූපාවචර ධ්‍යාන ಭಾರತයේ තිබුණා. මේ ස්කන්ධයන් ගැන කියා භාග්‍යවතුන් වහන්සේ අපිට මතු කරන, අපට පැහැදිලි කරන, අපට දන්වන, අපට තේරුම් කරන්න උත්සාහ කරන ලෝකයේ යථාර්ථය කුමක්ද? මොනවා ගැනද මේ බුදු කෙනෙක් ඇඟිල්ලෙන් ඇනෑන අපිට කියන්නේ අපේ හිතෙන්ම දකින්න මහණෙනි කියලා? මෙන්න මේක ලෝකේ කොහෙවත් නැහැ. මොකද්ද? සක්කාය මනසිකරෝතෝ සක්කාය චිත්තන්න පක්කන්දතින පසීදතින සම්තිට්ඨතින විමුක්ඛති. සක්කාය නිරෝධෝකෝ 50 මනසිකරෝතෝ සක්කාය නිරෝධෝ චිත්තං පක්කන්දති පසීදති සම්තිට්ඨති විමුක්ඛති. තස්සතං චිත්තං සුගතං සුභාවිතං සුඋට්ඨිතං සුවිමුත්තං විසංයුක්තං සක්කායේන යෝච සක්කාය පච්චයා uppajjanti ආසවා විගාතා පරිලාහා මුත්තෝ සෝතේහි නසෝතං වේදනං වේදේති ඉදමක්කාතං සක්කායස්ස නිස්සරණං. ඔන්න සක්කායේ නිස්සරණයයි සාක්ෂාත් කරන්න තියෙන්නේ. එතකොට යා සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස්. එතකොට සම්පූර්ණයෙන්ම නිදහස්. සක්කාය මොකද්ද? සක්කාය කියන්නේ ඒක දන්නවද? දැන් මේ පින්නතුන් පංචස්කන්ධයට සක්කාය කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධය පිළිබඳ පවතින දෘෂ්ටිය තමායයි. පංච උපාදානස්කන්ධයේ හිත තුල හිත බැසගන්නේ. ඇයි? පංචස්කන්ධය ඇති වෙනවා කියලා දැක්කනේ සමාධිය. අර මනෝ සම්පස්සයෙන් බැලද්දි තේරුණානේ තමන්ගේ ස්කන්ධයන් ඇති යනවා. ඒක යන්තම් පේනුණානේ. දැන් මේක ඒකම දිගට කල්පනා කරනවා. පංච උපාදානස්කන්ධය ඒකම මේ ඇතිවීම නැතිවීම බලබලා ඉන්නකොට ඒකම සමාධියෙන් බලබලා ඉන්නවා. බලබලා ඉන්නකොට ඒ සමාධිය තුලම පංචස්කන්ධයේ අනිත්‍යතාවය පේනවා. අනාත්මය පේනවා. මගේ කියලා ගන්න බෑ. ඇයි? එච්චර වේගෙන් ඇති වෙනව නැති වෙනව. තමන්ට පේනවා අර මනෝ සම්පස්සයෙන් ඒ වෙලාවේ චක්කු සම්පස්සයෙන් නොබලා මනෝ සම්පස්සයෙන් ඒ වෙලාවේ ස්පර්ශ කරලා සමාධිය තුල ඉඳලා බලන්න කිව්වනේ. බලනකොට පැහැදිලිව පේනවා. පැහැදිලිව පේනකොට එයාට පංච උපාදානස්කන්ධය තුල හිත බැසගන්නේ.
චිත්තන්න පක්කන්දති න පසීදති න සන්තිට්ඨති න විමුක්ඛති. හිත බැසගන්නේ පහදින්නේ පිහිටන්නේ ගැලෙන්නේ නැහැ. එතකොට මේ පංච උපාදානස්කන්ධයෙන් එයා නික්මෙනවා. සක්කාය නිරෝධය මෙනෙහි කරද්දී මේ පංචස්කන්ධයේ නිරුද්ධ වීම පැත්තම නිවිනිවි යන පැත්තම අත්දකිද්දී ඒ නිවිනිවි යන පැත්තේ අත්දකිනකොට සක්කාය නිරෝධය කෙරෙහි හිත බැස ගන්නවා. අනේ නිවීමමයි ශාන්ත, නිවීමමයි ප්‍රණීත, නිරුද්ධ වී අනේකමයි ශාන්ත කියලා එයා නිරුද්ධයේ පැත්තෙන් එයාගේ හිත පිහිටනවා, පහදිනවා, පිහිටනවා, ගැලෙනවා. එතකොට එයා මනවින් එයාගේ සක්කාය නිරෝධයේ පැත්තටම හිත යනවා. මේ එතකොට මනවින් දියුණුවට යනවා. පංච උපාදානස්කන්ධයේ තුලින් මනවින් නැගී හිටිනවා. උපාදානයේ ගහලා දාලා නැගිටිනවා. උපාදානින් එතකොට මිදෙනවා. මිදුණු නිසා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි මොකද්ද වෙන්නේ? මෙතන කියනවා මේ බුදුරජාණන් වහන්සේම මතක් කරනවා චිත්තම් පක්කන්දති පසීදති සන්තිට්ඨති විමුක්ඛති තස්සතං චිත්තං සුගතං සුභාවිතං සුඋට්ටං සුවිමුත්තං විසංයුක්තං සක්කායේන. විසංයුක්තං කලින් උපාදානස්කන්ධයේ සමග සංයෝග වෙලා හිටිය. දැන් හිත විසංයෝගයේ පැත්ත. සංයෝග වෙලා නැහැ. උපාදානස්කන්ධ හේතුවෙන් දැන් දුක් පරිදාහය උපදින්නේ නැහැ. සක්කායෙන් නික්ම යෑම කියලා කියන්නේ මේකට. එයා පිරිනිවන් පානවා. ඒ බඳු ආකාරයකට හිත හදා ගැනීම පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් අද ධර්ම දේශනාව කාලේ